අපි එදා දවසේ කතා කරා නිෂ්පාදන න්‍යාය පිළිබඳව. නිෂ්පාදන න්‍යාය පිළිබඳව කතා කරද්දී අපි කෙටි කාලය පිළිබඳව කතා කරා. ඊට පස්සේ දිගු කාලය පිළිබඳව මූලික හැඳින්වීමක් කරා. අපි පාඩම මතක් කරලා බැලුවොත් එහෙම මොනවද කතා කරේ කියලා නිෂ්පාදනය කියලා කිව්වේ යෙදවුම් නිමවුම් බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලිය. එතකොට මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ යෙදවුම් මත කියලා කිව්වා. අපි යෙදවුම් ප්‍රධාන සාධක හතරක් පිළිබඳව කතා කරා. එකක් භූමිය, එකක් ශ්‍රමය, එකක් ප්‍රාග්ධනය, අනික ඵලදායීතාවය. එහෙනම් මෙන්න මේ යෙදවුම් භාවිතා කරලා කිසියම් ක්‍රියාවලියක් තුලින් තමයි අවසානයේ අපිට නිමෙවුම බිහි වෙනවා කිව්වේ. ඒ නිමෙවුම අපිට භාණ්ඩයක් වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් සේවාවක් වෙන්නත් පුළුවන්. මේ නිෂ්පාදනයේට ගතවන කාලය අනුව අපිට ප්‍රධාන ස්වරූප දෙකක් හඳුනා ගන්න පුළුවන් කිව්වා. එකක් තමයි කෙටි කාලීන නිෂ්පාදනය, අනික තමයි දිගු කාලීන නිෂ්පාදනය. කෙටි කාලීන නිෂ්පාදනය ගැන කතා කරද්දී අපි කිව්වා කෙටි කාල නිෂ්පාදනය තුල ස්ථාවර සාධක කියලා જાතියකුත් තියෙනවා, විචල්්‍ය සාධක කියලා જાතියකුත් තියෙනවා. උදාහරණයකට කිව්වොත් එහෙම අපිට ප්‍රාග්ධනය, ගොඩනැගිලි, යන්ත්‍ර සූත්‍ර කෙටි කාලීනව අපිට වෙනස් කරන්න බෑ. නමුත් දිගු කාලීනව අපිට මේ දේවල් වෙනස් කරන්න පුළුවන්. එතකොට අපි කාලය පදනම් කරගෙන නිෂ්පාදන ක්‍රියාවලිය කොටස් දෙකකට කතා කරනවා. එකක් කෙටි කාලීන නිෂ්පාදන ක්‍රියාවලිය, අනිත් එක දිගු කාලීන නිෂ්පාදන ක්‍රියාවලිය. කෙටි කාලීන නිෂ්පාදන ක්‍රියාවලිය කිසියම් න්‍යායක් හා සම්බන්ධ වෙනවා කිව්වා. ඒක අපි කතා කරා හීනවන ආන්තික ඵලදා නීතිය යටතේ. දිගු කාල නිෂ්පාදනය කිසියම් න්‍යායකට යටත් වෙනවා කිව්වා. ඒක අපි පරිමාණානුකූල ඵල නීතිය යටතේ කතා කරනවායි කියලා කිව්වා. මෙන්න මේ දේවල් තමයි අපි සරලව එදා දවසේ කතා කරේ. අපි ගියොත් එහෙම අපේ PowerPoint slides වලට අද මම ඔයගොල්ලන්ට වේලාසන එව්වා අපි අඳින්න ඕන වක්‍ර තුනක්, මුළු ඵලදා වක්‍රය, සාමාන්‍ය ඵලදා වක්‍රය සහ ආන්තික ඵලදා වක්‍රය. මම හිතන්නේ බොහෝ දෙනෙක් ඊට අදාළ රූප සටහන නිර්මාණය කරලා ඇති. මම ඔයගොල්ලන්ට පෙන්වන්නම් මොකද්ද රූප සටහන කියන කාරණේ. මේ තියෙන්නේ අපි එදා කතා කරපු තොරතුරු ටික මෙතන තියෙනවා. මුළු ඵලදා වක්‍රය, සාමාන්‍ය ඵලදා වක්‍රය සහ ආන්තික ඵලදා වක්‍රය අඳින්න ඕන තොරතුරු ටික. මෙන්න අද මම ඔයගොල්ලන්ට දුන්නු සංඛ්‍යා ලේඛනය. එදා දවසේ මම ඔයගොල්ලන්ට දුන්න මෙන්න මේ තොරතුරු ටික මෙතන තියෙනවා. ස්ථාවර සාධකයේ වෙනස් නොවි එකයි කියලාම තියෙනවා. විචල්්‍ය සාධකය ශ්‍රමය කියන එක 0.1 2 3 4 5 කියලා වැඩි වෙලා තියෙනවා. මුළු නිෂ්පාදනය ඒකට අනුව 0.6 20 48 කියලා වැඩි වෙලා තියෙනවා. මෙන්න මේ තොරතුරු ටික මම අඳින්න කිව්ව රූප සටහනක් විදියට. ඊට පස්සේ සාමාන්‍ය නිෂ්පාදනය සහ ආන්තික නිෂ්පාදනය ගණනය කරන ආකාරය අපි කතා කරා. අද දවසෙත් ඒක කතා කරන්න ගියොත් තවදුරටත් ඒක නීරස මාතෘකාවක් බවට පත් වෙනවා. එතකොට අපි ඒක ප්‍රස්ථාරගත කළොත් එහෙම මෙන්න මේ ආකාරයේ රූප සටහනක් ඔයගොල්ලන්ට ලැබෙන්න ඇති. මුළු ඵලදාව උඩ රූපේනොත් සාමාන්‍ය සහ ආන්තික ඵලදාව යට රූපේනොත් නිරූපණය කරලා තියෙනවා. මම ඔයගොල්ලන්ට කිව්වා x අක්ෂය ඛණ්ඩාංක කරනකොට හරියටම කෙලින් ගන්න කියලා. මෙතන ශ්‍රමය 1යි, මෙතනදිත් ඒ කෙලින්ම ශ්‍රමය 1යි. මෙතනදි ශ්‍රමය 2යි, ඒ කෙලින්ම ශ්‍රමය 2යි. මෙතනදි ශ්‍රමය 3යි, ඒ කෙලින්ම ශ්‍රමය 3යි. එතකොට මේ ප්‍රස්ථාර දෙක එකම කෙලින් ඇන්දොත් පැහැදිලිව ඔයගොල්ලන්ට පේනවා මේ ප්‍රස්ථාර දෙක අතර සම්බන්ධතාවය. ඒ තමයි මේ 4 කියන ශ්‍රමය එකකයේදී සාමාන්‍ය ඵලදාව උපරිම වෙලා AP උපරිමයි. එතනදී MP කපාගෙන ගිහිල්ලා. ඒක තමයි සම්බන්ධතාවය. ඔයාලා මේ උඩ ප්‍රස්ථාරයට ගිහිල්ලා මූල ලක්ෂ්‍ය හරහා තියලා ස්පර්ශකයක් ගැහුවා නම් ඔහොම අන්නේ ස්පර්ශකය ටච් වෙන තැන තමයි මේ තියෙන්නේ. එහෙමනම් ස්පර්ශකයක් ගැහුවොත් ඒ ස්පර්ශකය TP ස්පර්ශ කරන තැනින් තමයි සාමාන්‍ය ඵලදාව උපරිම වෙලා තියෙන්නේ. හරි? එතනදී
ආන්තික ඵලදාව කපාගෙන පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා. මේ සම්බන්ධතාවය ඔයගොල්ලෝ දකින්න ඇති. ඊළඟ දෙවැනි අවස්ථාව එතන ඉඳන් අඩුවන වේගයකින් තමයි මුළු ඵලදාව උඩට ගිහිල්ලා මේ දෙවැනියට කැපිලා තියෙන තැන උපරිම වෙලා. එතන අපි ගත්තොත් එහෙම මෙන්න මෙතනින් උපරිම වෙලා එතනින් එහාට නැවත අඩු වීමක් තමයි තියෙන්නේ. ඒ උපරිම වෙන තැනින් පල්ලෙහාට આવොත් ආන්තික ඵලදාව ශූන්‍ය වෙලා. ආන්තික ඵලදාව ශූන්‍ය වෙලා. හරි? එහෙමනම් ඔන්න සම්බන්ධතාවය අපි ස්පර්ශකයක් ඇන්දොත් උඩ එකට ස්පර්ශකයේ වදින තැනින් පහළට આવොත් එතන තමයි AP උපරිම වෙන්නේ. අපි මුළු ඵලදාවේ උපරිම අගයට ආපු තැනින් පහළට આવොත් එතනින් තමයි MP පහළට එන්නේ. එතකොට MP උපරිම වෙලා තියෙන්නේ. MP උපරිම වෙලා තියෙන්නේ අපි මෙන්න මේම ස්පර්ශකයක් ඇන්දොත් මෙන්න මේ අතර පරතරය වැඩිම තැනින්. ස්පර්ශකයේ සහ මුළු ඵලදාව අතර පරතරය වැඩිම තැනින් තමයි මෙයා MP උපරිම වෙලා තියෙන්නේ. ඔන්න ඔය සම්බන්ධතාවය එදා දවසේ කිව්වට තේරෙන්නේ නැහැ. ඔයගොල්ලෝ ප්‍රස්තාරය ඇඳලා තියෙනවා නම් තේරෙනවා. මේ තියෙන දරුවනේ අද මම ඔයගොල්ලන්ට දුන්නු කොටස. මේකෙදි පැහැදිලිව පේනවා ඇති අර තොරතුරු නෙමෙයි වෙනත් සංඛ්‍යා ලේඛනයක් මම දීලා තියෙන්නේ. මුළු නිමෙවුම TP මුළු ඵලදාව 0.5 17 35 කියලා වැඩි වෙලා තියෙනවා. මේක 56 දී උපරිමයට ඇවිල්ලා උපරිමයට ආපු තැනින් පස්සේ පහළට තමයි ගමන් කරලා තියෙන්නේ. මේ තියෙන්නේ සාමාන්‍ය ඵලදා වක්‍රය. මේ තියෙන්නේ ආන්තික ඵලදා වක්‍රය. මේ බලන්න. AP වල උපරිම ලක්ෂ්‍ය කපාගෙන තමයි ආන්තික ඵලදාව පහළට ඇවිල්ලා තියෙන්නේ. මේ තියෙන්නේ අර මම ඉස්සරලා පැහැදිලි කරපු මුළු ඵලදාවයි සාමාන්‍ය ආන්තික ඵලදාවයි එක ප්‍රස්ථාර සටහනක ඇඳපුවාම. එතකොට අදියර තුනක් හඳුනා ගන්න ලැබුණා. මම එදත් මේක නිකන් සඳහන් කරා මොනවද මේකේ තියෙන අදියර කියලා. මේකේ තියෙන අදියර තමයි පළවෙනි අදියර මේ හැම තැනම ඵලදාව වැඩි වෙලා. මුළු ඵලදාවත් වැඩි වෙලා, සාමාන්‍යෙත් වැඩි වෙලා, ආන්තිකත් වැඩි වෙලා. එතකොට මේ අදියරට අපි කියනවා වැඩෙන ඵලදාවත් සහිත අවදිය. හරි මේ අර මම ඉස්සලා කියව පරතරේ වැඩිම තැනදී තමයි මෙයා උපරිම වෙලා තියෙන්නේ. ඊට පස්සේ දෙවෙනි අදියර ඵලදාව අඩු වෙලා, සාමාන්‍ය ඵලදාවත් අඩු වෙලා, ආන්තික ඵලදාවත් අඩු වෙලා මුළු ඵලදාව වැඩි වෙන වේගයත් අඩු වෙලා. ඔන්න ඵලදාව අඩු වෙන අවධිය. තුන්වෙනි අවධිය ඍණ ඵලදාවක් සහිත අවධිය කියලා අපි කියනවා. එහෙමනම් අපි අඳුනගත්තා මොනවද අඳුනගත්තේ? රූප සටහනට අනුව මුළු නිෂ්පාදනය මේ බලන්න කහපාටින් කියනවා මුළු නිෂ්පාදනයේ වේගයෙන් ඉහළ නගින විට ආන්තික නිෂ්පාදනය උපරිමයට වැඩි වෙනවා. මුළු නිමේමේ වේගය අඩු වීමේදී ආන්තික නිෂ්පාදන වක්‍රය සාමාන්‍ය නිෂ්පාදන වක්‍රයේ උපරිම ලක්ෂ්‍ය ඡේදනය කරමින් මේ බලන්න මේ උපරිම ලක්ෂ්‍ය ඡේදනය කරලා මේ තියෙන උපරිම ලක්ෂ්‍ය ඡේදනය කරලා උපරිම ලක්ෂ්‍ය ඡේදනය කරමින් පහළට ගමන් කරනවලු. වේගයෙන් පහළට ගමන් කරා. එහිදී සාමාන්‍ය ඵලදාව උපරිම වේ. AP මුළු ඵලදාව උපරිම වන විට ආන්තික ඵලදාව ශූන්‍ය වේ. මේක හොඳට මතක තියාගන්න. විභාග ප්‍රශ්න පත්‍රය සකස් කරද්දී ළමයි බොහෝ දෙනෙකුට බැරි දෙයක් තමයි පුතේ මෙන්න මේ ආන්තික ඵලදා නීතිය. ඒ නිසා මේකෙන් වැඩිපුර ප්‍රශ්න අහනවා. මම එදා කරපු දේම නැවත අද කතා කරේ මේ ආන්තික ඵලදා නීතිය මතක් කරගන්න ඕන නිසා. හරි. එහෙමනම් මම ආන්තික ඵලදාව පිළිබඳව ආන්තික ඵලදා නීතිය පිළිබඳව කතා කරන්නේ ඔච්චරයි. ඔතනින් එහාට අපි තියෙන දේ කතා කරගෙන යන්න ඕන. ගැටලු තියෙනවද කාට හරි? කාටට ගැටලුවක් තියෙනවද? නදුන් තෙනුෂ මාව ඇහෙනවද? හරි ගැටලු ගන්න. හරි. ෆෝන් එක තියලා යන්න එපා හොඳේ. හරි. හරි. එහෙනම් ඔය පාඩම මං හිතනවා දැන් තේරෙන්න ඇති කියලා. අපි ඔයගොල්ලන්ගේ ඊසරසවියට ගියොත් මේ ඊසරසවියට ගියොත් ඊසරසවියේ මම ඔයගොල්ලන්ට නිෂ්පාදන න්‍යාය යටතේ මේ දේවල් ඉදිරිපත් කරලා තියෙනවා. නිෂ්පාදන න්‍යායයට ගියාම ඊසරසවියේ මේ දේවල් වීඩියෝ පාඩමක් විදියටම
ගිය සැරේ අපි කරපු වීඩියෝ පාඩම මෙතන තියෙනවා. නිෂ්පාදන න්‍යාය ටියුට් එක මේ සියල්ලක්ම මෙතන සම්බන්ධ කරලා තියෙනවා. ඒතකොට අද වීඩියෝ එකත් මම මෙතනටම සම්බන්ධ කරනවා. හරි. එතකොට අපි එදා පාඩමට අදාළව සටහන සම්පූර්ණ කරමින් හිටියේ අපි කොතනද පාඩම නතර කරේ මුළු ඵලදාව කියන තැනින් තමයි පාඩම නතර කරේ නේද? තෙනුෂ නෝට් එක අතේ තියෙනවද? තෙනුෂ? ඔව් සර්. ඔව් නෝට් එකේ නතර කරපු තැන මට කියන්න. නෝට් එක හොයන්න ඕනේ මම මේ දැන් ගෙදරනේ ඉන්නේ. මුළු නිෂ්පාදනය කියන තැන අපි අර රූප සටහන අඳින්න ඕන කියන තැනයි නතර කරේ කියන තැනයි මට මතක තියෙන්නේ. හරි. ඊළඟට තියෙන්නේ අපිට ආන්තික ඵලදා නීතිය කියන්නේ මොකක්ද කියලා ලියාගන්න ආන්තික ඵලදා නීතිය යනු ආන්තික ඵලදා නීතිය යනු ආයතනයක් කෙටි කාලයේදී ලියාගන්න ආන්තික ඵලදා නීතිය යනු ආයතනයක් කෙටි කාලයේදී ස්ථාවර යෙදවුම් නොවෙනස්ව තබාගෙන විචල්්‍ය යෙදවුම් පමණක් ක්‍රමක්‍රමයෙන් වැඩි කරගෙන යෑමේදී විචල්්‍ය යෙදවුමේ සාමාන්‍ය හා ආන්තික ඵලදාව කිසියම් අවස්ථාවකට පසු අඩුවීමට පටන් ගැනීමයි. අලුත් රූලකින් කෙටි කාලයේදී මෙම තත්ත්වයට හේතුව වන්නේ නෝට් එකේ තියෙනව නේද? කෙටි කාලින නිෂ්පාදන ක්‍රියාවලිය තුල යම් සංරෝධක පැවතීමයි. නෝට් එකේ තියෙනව බලන්න. ස්ථාවර යෙදවුම් නොවෙනස්ව තබාගෙන විචල්්‍ය යෙදවුම් පමණක් වැඩි කරන විට එක්තරා අවස්ථාවකට පසු විචල්්‍ය යෙදවුමේ කාර්යක්ෂමතාවය හීන වීමට පටන් ගැනීමයි. මම කියපු උදාහරණෙම මෙතන තියෙනවා. මේ උදාහරණ අර අපි එදා සාකච්ඡා කරපු උදාහරණය. යම් නිශ්චිත භූමි ප්‍රමාණයක කුඹුරක බිම සකස් කිරීම සඳහා යොදා ගන්න ලබන ශ්‍රමිකයන් සංඛ්‍යාව දිගින් දිගටම වැඩි කරන්නට උත්සාහ කළහොත් බිම් කැබැල්ලේ ප්‍රමාණයට ඔරොත්තු නොදෙන තරම් ශ්‍රමිකයන් ප්‍රමාණයක් තදබද වීම නිසා බිම් කොටසේ බිම් කෙටීමේ කාර්යක්ෂමතාවය අඩු වෙනවා. මේක සාමාන්‍යයෙන් සිද්ධ වෙන්න පුළුවන් කාරණයක් දරුවෝ. අපි විචල්්‍ය යෙදවුම් ගැන මේ කතා කරන ශ්‍රමයේ පැත්තකින් තියමු. කුඹුරට නැත්තම් අපි පුරාම් වෙලා තියෙන ඉඩමක නැත්තම් වගාවේ අස්වනු අඩු පොල්වත්තක මුලදී පොහොර දානකොට ලොකු පොල් ප්‍රමාණයක් හැදෙනවා. පොහොර කියන්නේ විචල්්‍ය යෙදවුම්. හැබැයි දිගින් දිගටම පොහොර අසාමාන්‍ය විදිහට වැඩි කරා කියලා අසාමාන්‍ය විදිහට පොල් ගෙඩි හැදෙන්නේ නැහැ. ඔරොත්තු දෙන ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේ තමයි කුඹුරු කොටන්නත් අපි ඔරොත්තු නොදෙන තරම් මිනිස්සු දැම්මොත් ඒගොල්ලන්ගේ කාර්යක්ෂමතාවය හීන වෙනවා. ඇයි? සමහර වෙලාවට ළඟ කෙනා එක්ක වැඩ කරද්දී ප්‍රවේශමෙන් වැඩ කරන්නත් වෙනවා. එයාට හානියක් වෙයි කියලා. සමහර වෙලාවට ඒගොල්ලෝ අතර
අනවශ්‍ය කතා බහ ඇති වෙන්න ඉඩ තියෙනවා. මේ හැම දෙයකින්ම කාර්යක්ෂමතාවය බිඳ වැටෙනවා. ඒ කියන්නේ දැන් කෙටි කාලයේදී කාර්යක්ෂමතාවය උපරිමයට ඇවිල්ලා. දැන් මේ නිෂ්පාදනය නතර කරලා දිගු කාලයට යා යුතුයි කියලායි කියන්නේ. කෙටි කාලින නිෂ්පාදනය අපි කතා කරලා අවසන්. දැන් අපි යනවා ටියුට් එකේම දිගු කාලින නිෂ්පාදන ක්‍රියාවලිය. ලියා ගන්න හිස්තැනක් නේ තියෙන්නේ. දිගු කාලීන නිෂ්පාදන දිගු කාලය යන්නේ නිර්වචනය කරනුයේ දිගු කාලය යන්නේ නිර්වචනය කරනුයේ නිෂ්පාදන ක්‍රියාවලියට අදාළ සියලුම යෙදවුම් වෙනස් කිරීමට ප්‍රමාණවත් කාලයයි. සියලුම යෙදවුම් වෙනස් කිරීමට ප්‍රමාණවත් කාලයයි. මෙම දිගු කාලයේදී ස්ථාවර යෙදවුම් දැකිය නොහැකි අතර සියලුම යෙදවුම් විචල්්‍ය යෙදවුම් වේ. අපි උදාහරණයකට කතා කරොත් අපි අර කතා කරපු බේකරිය අපි කෙටි කාලයේදී කිව්වා ප්‍රාග්ධනය oven එක වෙනස් කරන්න බෑ. වැඩ කරන සේවක ප්‍රමාණය විතරයි වෙනස් කරන්න පුළුවන් කියලා. හැබැයි දිගු කාලයට ආවා දැන් අපිට අලුතෙන් තව oven එකක් ගේන්නත් පුළුවන්. ඇඟලුම් කර්මාන්ත ශාලාවක් ගත්තොත් අපි දිගු කාලයට ආවා දැන් අපිට අලුතෙන් මහන මැෂින් ජුකි මැෂින්ස් අලුතෙන් ගෙනල්ලා දාන්න පුළුවන් කාලයට අපි ඇවිල්ලා. ඒ නිසා දිගු කාලය කියන එක තුල කෙටි කාලයේදී වගේ ස්ථාවර විචල්්‍ය කියලා සාධක දෙවර්ගයක් නැහැ. සියලුම සාධක විචල්්‍ය සාධක බවට පත් වෙලා තියෙනවා. එහෙමනම් නිෂ්පාදනයේදී අපි සලකා බලන්න ඕනේ මේ විචල්්‍ය සාධක වෙනස් වීම ගැන පමණයි. සටහන පේනවා. සියලුම යෙදවුම් වෙනස් වෙන නිසා මේදී නිෂ්පාදන ආයතනයේ පරිමාව හෙවත් ධාරිතාව වෙනස් වීමට පාත්‍ර වේ. දැන් අලුතෙන් මැෂින් එකක් ගේනකොට අලුතෙන් oven එකක් ගේනකොට තිබුණු බේකරිය මේක හයි කරන්න බෑ. එහෙනම් බේකරිය පරිමාව වෙනස් කරන්න වෙනවා. ඇඟලුම් කර්මාන්ත ශාලාවේ පරිශ්‍රය ඉඩ මදි. අලුතෙන් බිල්ඩින් එකක් හදන්න වෙනවා. එහෙනම් පරිමාව වෙනස් කරන්න වෙනවා. එහෙමනම් පරිමාව වෙනස් වීම නිසා නිෂ්පාදනයට ඇතිවන බලපෑම අපිට කතා කරන්න පුළුවන් පරිමාණානුකූල ඵල නීතිය කියන එක යටතේ. පරිමාණානුකූල ඵල නීතිය යටතේ. මොකද පරිමාණානුකූල ඵල returns to scale. ස්කේල් එක කියන්නේ ආයතනයේ ප්‍රමාණය වෙනස් කරද්දී අපිට හම්බ වෙන රිටර්න් එක ප්‍රතිඵලය. එහෙනම් දිගු කාලින නිෂ්පාදනය පරිමාණානුකූල ඵල නීතියත් එක්ක තමයි සම්බන්ධ වෙන්නේ. කෙටි කාලින නිෂ්පාදනය හීනවනාන්තික ඵලදා නීතියත් එක්කයි සම්බන්ධ වුනේ. එහෙනම් පරිමාණානුකූල ඵල නීතිය කියන එක නිර්වචනය කරගමු අපි ඉස්සරළම. පරිමාණානුකූල ඵල නීතිය යනු දිගු කාලයේදී සියලුම යෙදවුම් විචල්්‍ය යෙදවුම් බවට පත්වී පරිමාව වෙනස් වීම නිසා
යෙදවුම් කිසියම් ප්‍රතිශතයකින් යෙදවුම් කිසියම් ප්‍රතිශතයකින් වැඩි කරන විට නිමෙවුම කෙතරම් ප්‍රතිශතයකින් වෙනස් වන්නේද යන්න පෙන්눔 කරන නීතියයි. පෙන්눔 කරන නීතියයි. සරලව කිව්වොත් දිගු කාලයේදී කියන වචනය ඕන දිගු කාලයේදී ආයතනයක යෙදවුම් කිසියම් ප්‍රතිශතයකින් වෙනස් කරන විට නිමෙවුම කෙතරම් ප්‍රතිශතයකින් වෙනස් වන්නේද යන්නයි. හොඳට මතක තියාගන්න. පිළිතුරු පත්‍ර බලනකොට අපි දකින අඩුපාඩුවක් තමයි යෙදවුම් කිසියම් ප්‍රමාණයකින් වෙනස් කරන විට නිමෙවුම කෙතරම් ප්‍රමාණයකින් වෙනස් වන්නේද යන්නයි තමයි ළමයි ලියන්නේ. එහෙම නෙවෙයි. අපි මේ පරිමාණානුකූල ඵල නීතිය කතා කරන්නේම ප්‍රතිශත විදියට. එහෙනම් යෙදවුම් කිසියම් ප්‍රතිශතයකින් වෙනස් කරන විට නිමෙවුම කෙතරම් ප්‍රතිශතයකින් වෙනස් වන්නේද යන්නයි. බලන්න සටහන දිගු කාල නිෂ්පාදන ශ්‍රිතයක හැසිරීම පරිමාණානුකූල ඵල නීතිය මත පදනම් වී ඇත. පරිමාණානුකූල ඵල ස්වරූපාකාර තුනයි. පළවෙනි එක මොකද්ද? වැඩෙන පරිමාණානුකූල increasing returns to scale. දෙක අඩුවන පරිමාණානුකූල decreasing returns to scale. තුන ස්ථාවර පරිමාණානුකූල ඵල. මොකද වැඩි වෙන පරිමාණානුකූල ඵල මේක හරි ලේසි. මම එදා දවසෙත් කිව්වා මේක සරලව. වැඩි වෙනම පරිමාවට අනුව ඵලය. එහෙනම් යෙදවුම් වැඩි කරන ප්‍රතිශතයට වඩා වැඩි ප්‍රතිශතයකින් නිමෙවුම වැඩි වෙනවා නම් අන්න වැඩෙන පරිමාණානුකූල ඵල. ලියාගන්න. යෙදවුම් වැඩි කරන ප්‍රතිශතයට වඩා යෙදවුම් වැඩි කරන ප්‍රතිශතයට වඩා වැඩි ප්‍රතිශතයකින් නිමෙවුම වැඩිවීම වැඩි වෙන පරිමාණානුකූල ඵල තත්වයකි. වැඩි වෙන පරිමාණානුකූල ඵල තත්වයකි. උදාහරණයක් දීලා තියෙනවා. ආයතනයක යෙදවුම් 25කින් වැඩි කරන විට නිමෙවුම 40කින්. නෝට් එක ලියලා හයිලයිට් කරන්න. යෙදවුම් 25යි. නිමෙවුම් 40කින් වැඩි වෙනවයි කියන එක. හරි. මේක තමයි අපි කියන්නේ වැඩෙන පරිමාණානුකූල ඵල කියලා. ඊළඟට අපි එනවා වැඩි වෙන පරිමාණානුකූල ඵල හට ගැනීමට හේතු. ඇයි වැඩි වෙන පරිමාණානුකූල ඵල හටගන්නේ කියලා කියන්නේ? ඇයි ආයතනයක යෙදවුම් වැඩි කරද්දී නිමෙවුම මේ විදිහට වැඩි වෙන්නේ? පළවෙනි එක තමයි නිෂ්පාදන සාධකවල පවත්නා අභාජ්‍යතාවය බෙදන්න බෑ කියන එක. අභාජ්‍යතාවය දෙවැනි එක තමයි ශ්‍රම විශේෂීකරණය තුළින් විශේෂ ප්‍රාගුණ්‍ය කිරීමේ හැකියාව. 3 යන්ත්‍ර සූත්‍ර භාවිතා කිරීමේ හැකියාව. යන්ත්‍ර සූත්‍ර භාවිතා කිරීමේ හැකියාව. දිගු කාලයට යද්දි විතරයි ඒව කරන්න පුළුවන්. 4 එක් වරකදී පමණක් දැරීමට සිදුවන පිරිවැය පැවතීම.
ඇඩ්වර්ටයිසින් වෙන්න පුළුවන්. විශාල වියදමක් දරලා අපි ඇඩ්වර්ටයිස්මන්ට් එකක් කරනවා. හැබැයි නිෂ්පාදනය වැඩි වුණා කියලා ආයෙ අලුතෙන් ඇඩ්වර්ටයිස් කරන්න ඕනේ නැහැ. එහෙනම් අපිට මහ පරිමාණයට යනකොට වාසි වැඩි වැඩියෙන් නිෂ්පාදනය කරනකොට වාසි කියලායි මේකෙදි කියන්නේ. හරි. ඊළඟ පරිමාණානුකූල ඵල తත්වය තමයි හීනමන පරිමාණානුකූල ඵල. දැන් යෙදවුම් වැඩි කරන ප්‍රතිශතයට වඩා වැඩි ප්‍රතිශතයකින් වැඩිවීම වැඩෙන පරිමාණානුකූල. එහෙනම් හීනමන කියන්නේ යෙදවුම් වැඩි කරන ප්‍රතිශතයට වඩා අඩු ප්‍රතිශතයකින් නිමෙවුම වැඩිවීම. ලියන්න. යෙදවුම් වැඩි කරන ප්‍රතිශතයට වඩා යෙදවුම් වැඩි කරන ප්‍රතිශතයට වඩා අඩු ප්‍රතිශතයකින් නිමෙවුම වැඩිවීම හීනවන පරිමාණානුකූල ඵල ලෙස හැඳින්වේ. හීනවන පරිමාණානුකූල ඵල ලෙස හැඳින්වේ. යෙදවුම් 20කින් වැඩි කරද්දී නිමෙවුම 14කින් තමයි වැඩි වෙලා තියෙන්නේ. ඇයි මෙහිම වුනේ? ආයතනයේ විශාල පරිමාණයට යනකොට දැන් ගැටලු සහගතයි. හරි. මොනවද ගැටලු? එක තමයි සම්පත් හීන වීම. හීනවන පරිමාණානුකූල ඵල හටගන්නේ ඇයි? පළවෙනි එක සම්පත් හීන වීම. සම්පත් ශ්‍රේය වෙනවා. අර තියෙන කාර්යක්ෂමතාවයම ඒ ඵලදායීතාවයම සම්පත් වල නැහැ. දෙවෙනි එක සේවකය සම්බන්ධයෙන් තියෙන ඔය ආතතිය වගේ දේවල්. සේවකයෝ අති විශාල ප්‍රමාණයක් ඉද්දි සුවිශේෂ ශ්‍රමයක් පාවිච්චි කරලා භාණ්ඩයේ එකම කොටසකට ඒගොල්ලන්ව විශේෂීකරණය කරලා තියෙදි නිෂ්පාදනය ඒගොල්ලන්ට එපා වෙනවා. අන්න ඒ වගේ තත්ත්වයන් තුල ආතතියක් ඇති වෙනවා. ඊළඟට කළමනාකරණය හා සම්බන්ධීකරණය පිළිබඳව පවතින ගැටලු. ආයතනයේ විශාල පරිමාණයට යද්දී කළමනාකරණය සහ සම්බන්ධීකරණය අපහසුයි. සේවක ප්‍රමාණය වැඩි. අන්න එතකොට අපි බලාපොරොත්තු වෙන ඵලය හම්බෙන්නේ නැහැ. අන්න යෙදවුම් වැඩි කරනට වඩා අඩු ප්‍රමාණයකින් තමයි නිමෙවුම වැඩි වෙන්නේ. ඊළඟට තියෙන අවසාන පරිමාණානුකූල ඵල తත්වයේ ස්ථාවර පරිමාණානුකූල ඵල. එහෙනම් යෙදවුම් වැඩි කරනට වඩා වැඩියෙන් නිමෙවුම වැඩි වුණා වැඩි වෙන පරිමාණානුකූල ඵල. යෙදවුම් වැඩි කරන ප්‍රතිශතයට වඩා අඩුවෙන් වැඩි වුණා හීනවන පරිමාණානුකූල ඵල. එහෙනම් යෙදවුම් වැඩි කරන ප්‍රතිශතයට සමාන ප්‍රතිශතයකින් නිමෙවුම වැඩි වීම ස්ථාවර පරිමාණානුකූල ඵල. ලියමු. යෙදවුම් වැඩි කරන ප්‍රතිශතයට සමාන ප්‍රතිශතයකින් නිමෙවුම වැඩිවීම ස්ථාවර පරිමාණානුකූල ඵල තත්වයකි. ස්ථාවර පරිමාණානුකූල ඵල තත්වයකි. එහෙමනම් යෙදවුම් වැඩි කරන ප්‍රතිශතයෙන්ම තමයි නිමෙවුම වැඩි වෙලා තියෙන්නේ. යෙදවුම් 20කින් වැඩි කරද්දී නිමෙවුම 20කින් වැඩි වෙනවා කියලායි මේ කියන්නේ. එහෙමනම් මේ වෙලාවේ අපි කතා කරා කෙටි කාලය හා සම්බන්ධ වෙච්ච හීනවන ආන්තික ඵලදාන නීතිය කොහොමද මේ රූප සටහනක් අඳින්නේ කියන එක නිර්වචනය, දිගු කාලය හා සම්බන්ධ වෙච්ච පරිමාණානුකූල ඵල නීතියත් අපි කතා කරා. හරි. අද දවසේ ඊළඟ වීඩියෝවත් එක්ක මම සම්බන්ධ වෙනවා. ඊළඟ වීඩියෝවේදී අපි කතා කරමු කොහොමද මේ නිෂ්පාදන පිරිවැය. නිෂ්පාදන න්‍යාය ඉවරයි. නිෂ්පාදන පිරිවැය ගැන අපි කතා කරන්න උත්සාහ කරමු ඊළඟ වීඩියෝ එකේ.